දරුවන්ගේ හෙට සිහින සුරැකීම අද ඔබේ වගකීමයි. මිනිමුතු දායාද ළමා රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින්. අමතන 2 ප්‍රවෘත්ති ප්‍රකාශය තව ස්වල්ප වේලාවක්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන් මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය ඉරංග සුරෝෂණ ප්‍රකාශය ගාමිණී මෙරින්නගේ සිරස්තල. රට මුළුමනින්ම වසා දැමීමේ අවශ්‍යතාවක් නැතයි යුද හමුදාපතිවරයා අවධාරණය කරයි. මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් අලුතින් ආසාදිතයෝ 190 දෙනෙක්. යාපල් රජය සමයේ නිවාස අමාත්‍යවරයාගේ ප්‍රතිරූපය නැන්වීමට පුවත්පත් දැන්වීම සඳහා රුපියල් මිලියන 45ක මුදලක් වැය කර ඇතැයි පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි. FCID නිලධාරීන් 20 දෙනෙකුගේ ගුවන් ගමන් හා විදේශ සංචාර දීමනා වශයෙන් යහපාලන රජයෙන් රුපියල් ලක්ෂ 141ක් වැය කළ බවට අගමැතිවරයාගෙන් හෙළිදරව්වක්. පහවසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය නියමිත පරිදි පැවැත්වෙයි. සිරියාවේ බෝම්බ පිර වූ ට්‍රක් රථයක් පුපුරා යාමෙන් පුද්ගලයෝ 18 දෙනෙක් මිය යති. මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් අලුතෙන් ආසාදිතයෝ 190 දෙනෙක් හඳුනා ගැනිති. ඒ අනුව මේ වන විට එම පොකුරෙන් හඳුනාගෙන ඇති මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1022ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මෙම සියලු දෙනා අදාළ පෞද්ගලික ආයතනයේ කාර්ය මණ්ඩල සමාජිකයෝ වෙති. ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක්වමින් සිටින අය බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර සීදුව පොලිස් බල ප්‍රදේශයටද නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇත. අද පෙරවරුවේ තවත් ප්‍රදේශ කිහිපයකටද නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ. අද සිට නැවත දැනුම් දෙනතුරු ගම්පහ පොලිස් කොට්ටාශය සහ කැලණිය පොලිස් කොට්ටාශයේ ජායල හා කඳාන පොලිස් බල ප්‍රදේශයන්ටද නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ගම්පහ, කිරිඳිවැල, දොම්පේ, පූගොඩ, ගණේමුල්ල, වීරඟුල්ල, වැලිවේරිය, මල්වතු හිරිපිටිය, නිට්ටඹුව, මීරිගම, පල්ලෙවෙල, යක්කල, වේයන්ගොඩ, මිනුවන්ගොඩ ප්‍රදේශවලටද නිරෝධායන ඇඳිරි නීතිය දැන් ක්‍රියාත්මකයි. එම කාලය තුලදී සියලුම තැනැත්තන් නිවෙස්වල රැඳී සිටිය යුතු බව පොලිස් මුලස්ථානය පවසයි. එමෙන්ම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලයේදී මෙම ප්‍රදේශවලට ඇතුළුවීම සහ පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. දුරගමන් සේවා ප්‍රවාහන බස් රථවලට ගමන් කළ හැකි වුවත් අදාළ ප්‍රදේශවලදී ඒවා නතර කිරීම, මගින් ගැනීම හා මගින් බැස්සවීම සම්පූර්ණයෙන්ම තහනම්ය. එම ප්‍රදේශවල පිහිටා ඇති දුම්රිය ස්ථානවල දුම්රිය නොනවත්වා ධාවනය කළ යුතුය. දැනට රට මුළුමනින්ම වසා දැමීමේ අවශ්‍යතාවයක් නැතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. විදේශ රටවලින් ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම නතර කර නොමැති බවත් ඔවුන් ගෙන්වා ගැනීම ක්‍රමානුකූලව සිදු කරන බවත් ඔහු සඳහන් කරයි. ඔබ දන්නවා අද වෙන විට අවසාන 190ත් එක්ක 1022 දෙනෙකු කොවිඩ් ආසාදනය වෙලා තිබෙනවා. එතකොට මේ 1022 ප්‍රතිකාර රෝහල් වල තබා ගන්න ඕනේ. ඊයේ දිනේදී පමණක් විදේශ රටවල් වලින් ආපු 10 දෙනෙක් මේ ආකාරයෙන් ආසාදනයට පත් වෙලා තිබ්බා. ඊට ඉස්සෙල්ලා දවසේ ගත්තත් එහෙමයි. ඉතින් ඒකින්ද රජයේ කොයි වෙලාවකවත් යම් යම් අවස්ථාවලදී නැවතුන නැත්තම් මේක ස්ටැග්නේට් කරා රජයට ගෙන්න ගැනීමට හැකි අවශ්‍යතාවය තියෙනවා. මොකද රජයට තේරෙනවා අපේ ශ්‍රී ලාංකිකයන් ඉන්නේ. නමුත් යම් කිසි සැලසුමකට අනුව අනිවාර්යයෙන්ම ගෙන්නවා. දැනට තියෙන තත්ත්වය අනුව මේක පැය 24න් විතරට විශ්ලේෂණය කරන්න ලබනවා. මේකේ ඉන්න ඕනේ ඔක්කොම විශේෂඥවරුන් මේක බලනවා. ඉතින් ඒකින්ද දැනට එහෙම දෙයක් පේන්නේ නැහැ. කොරෝනා ආසාදිත බවට මේ වන විට හඳුනා ගන්නා රෝගීන්ගේ පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඔවුන්ගේ වෛරස ප්‍රමාණය සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින බව වසංගත රෝග විද්‍යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
ඒ අනුව තවත් පුද්ගලයෙකුට රෝගය ආසාදනය වීමේ හැකියාව ඉහළ මට්ටමක පවතී. වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා මීට කලින් හමුවෙච්ච කොකුරුවල PCR පරීක්ෂණ කරනකොට ඔවුන්ගේ තිබිච්ච වෛරස් ප්‍රමාණය ගත්තාම ඒ පරීක්ෂණ ප්‍රතිඵල අනුව තිබුණේ පහත් මට්ටමක. නමුත් මෙතනදී අපිට ලැබෙන රෝගීන්ගේ වෛරස් ප්‍රමාණය වැඩි. ඒක කාරණා දෙකක් නිසා වෙන්න පුළුවන්. එකක් තමයි මෙතන මේ සිදුවෙන වසංගතයේ මුල් අවධිය වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ රෝගීන්ගේ මුල් අවධියේදීම අපි හඳුනා ගැනීම සිද්ධ වෙනවා. ඒ නිසා ඔවුන්ගේ වෛරස් ලෝඩ් එක වැඩි කට්ටිය වැඩිපුර අපිට දකින්න වෙන්න පුළුවන්. අනිත් එක තමයි මේ වෛරස් එකේ බිහේවියර් එකේ වෙනසක් නිසා මේගොල්ලන්ගේ වෛරසය බොහොම වැඩි ප්‍රමාණයක් එතන කෙනෙකුගේ ශරීරයේ තියෙනවා වෙන්න පුළුවන්. ඒක වසංගත විද්‍යාත්මකව තවදුරටත් දිනපතාම සිදුවෙන දේවල් විශ්ලේෂණය කිරීමෙන් තමයි ඒකට නිගමනයකට එන්න පුළුවන් වෙන්නේ. මේ අතර නිරෝධායන ඇදිරි නීතිය බලපැවැත්වන ප්‍රදේශවල අදාළ දිනයන්ට අදාළ නඩු සඳහා වෙනත් දින ලබා දීමට පියවරගෙන ඇත. එම දින පිළිබඳව අදාළ අධිකරණ පරිශ්‍රවල දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය උපදෙස් අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් එම අධිකරණ වෙත දැනුම් දී තිබේ. ඒ අනුව නිරෝධායන ඇදිරි නීති කාලය අවසන් වූ පසු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් අදාළ අධිකරණ පරිශ්‍ර වෙත ගොස් තමාගේ නඩු සම්බන්ධයෙන් යළි කැඳවීම් කරන දිනය ලබාගත හැකි බව ලේකම්වරයා දැනුම් දෙයි. මිනිමුතු දායාද ළමාරක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින් අමතන 357 357. ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පත ආර්ථික සේවා ගාස්තු සංශෝධන පනත් කෙටුම්පත වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බදු සංශෝධන පනත් කෙටුම්පත හා විසර්ජන පනත යටතේ යෝජනා 5ක් සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී අද සම්මත විය. මේ අතර අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද අවස්ථාව හිමි විය. එහිදී සම්පත් අතුකොරළ මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රචාරකාංශය 2010 වසරේ සිට ඒකක 3ක් යටතේ ක්‍රියාත්මක බවයි. පසුගිය යහපාලන රජයේ සමයේදී නිවාස අමාත්‍යවරයාගේ ප්‍රතිරූපය නැන්වීම සඳහා පමණක් පුවත්පත් දැන්වීම් පළ කිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ රුපියල් මිලියන 45ක මුදලක් වැය කර ඇතැයි එහිදී හෙළිවිය. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී විධිමත් පරීක්ෂණයක් සිදු කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා පැවසුවේ පසුගිය යහපාලන රජයේ සමයේදී FCID නිලධාරීන් 20 දෙනෙකු අවස්ථා 19කදී විදේශගත වී ඇති බවයි. එසේ විදේශගත වීමට මුදල් දීමනා ලෙස රජයෙන් ලබා දී ඇත. මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසී FCID නිලධාරීන් 2005 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වා විමර්ශන කටයුතු සඳහා විශේෂ සංචාරවලට සහභාගී වී ඇත. එම මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසී නිලධාරීන් 20 දෙනෙකු පමණ වරින් වර විදේශ සංචාර 19කට සහභාගී වී අතර ඔවුන් සඳහා එම සංචාරවලට අදාළ ගුවන් ගමන් ගාස්තු විදේශ ගමන් වියදම් දීමනා ලෙස රුපියල් 141ක පමණ මුදලක් වියදම් වී ඇත. අද පැවති විවාදයේදී අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසුවේ ඇමරිකාව වැනි ලොව දැවැන්ත රටවල් පවා මෙම අවස්ථාවේ දැඩි මූල්‍ය අර්බුදවලට ලක්ව ඇති බවයි. නමුත් ශ්‍රී ලංකාව දේශීය ආර්ථිකයට මුල්තැන ලබා දෙමින් රට සංවර්ධනය කරා ගෙන යාමට කටයුතු කළ බව හෙතෙම සඳහන් කළේය. විවාදයට එක් වූ හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා කියා සිටියේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ප්‍රධානියෙකු ඉන්දියාවේ කර්මාන්තකරුවන් පිරිසක් නිරෝධායන ක්‍රමවේදයෙන් බැහැරව මෙරටට කැඳවාගෙන ආ බවට පළවන වාර්තා පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි. එහිදී බන්දුල ගුණවර්ධන ඇමතිවරයා පැවසුවේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කිසිදු සේවකයෙකුට හෝ නිලධාරියෙකුට කිසිදු අසාධාරණයක් නොවන පරිදි එම පරීක්ෂණ සිදු කරන බවයි. පාර්ලිමේන්තුවේ අද කටයුතු පිළිබඳ වැඩිදුර තොරතුරු ගෙන එන ප්‍රවෘත්ති අංශයේ අංජනා ලියනාරච්චි.
පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10ට යලි රැස්වීමට නියමිතයි. ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පත, ආර්ථික සේවා ගාස්තු සංශෝධන පනත් කෙටුම්පත, වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු සංශෝධන පනත් කෙටුම්පත සහ විසර්ජන පනත යටතේ යෝජනා 5 අද පාර්ලිමේන්තුවේදී සංශෝධන රහිතව සම්මත විය. අද දිනේ විශේෂත්වයක් වූයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඍජුවම ප්‍රශ්න කිරීමේ අවස්ථාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබීමයි. එම අවස්ථාව මාසයකට එක්වරක් පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීම පාර්ලිමේන්තු සම්ප්‍රදායයි. මෙහිදී මන්ත්‍රීවරයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ පසුගිය රජය සමයේදී එනම් 2015 වසරේ සිට 2019 වසර දක්වා FCID ආයතනයේ නිලධාරීන් 19 දෙනෙකු අවස්ථා කිහිපයකදී විදේශගත වීම සඳහා රුපියල් ලක්ෂ 41ක මුදලක් දීමනා ලෙස පසුගිය යහපාලන රජයෙන් ලබාගෙන ඇති බවයි. එමෙන්ම FCID ආයතනයේ එක් නිලධාරියෙක් වෙනුවෙන් වසර දෙකකදී පසුගිය යහපාලන රජය 12 ලක්ෂ 85000කට ආසන්න මුදලක් ලබා දී ඇති බවත් අද පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වුණා. මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන බවත් අග්‍රාමාත්‍යවරයා අද දිනේදී පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ඊට අමතරව අද දිනේදී වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ ජයරුවන් බණ්ඩාර මහතා සම්බන්ධයෙන් මතු වූ ගැටලුවකට පිළිතුරු දෙමින් සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කර සිටියේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයා ශිෂ්‍යත්වයක් සඳහා විදේශගත වී සිට යලිත් ශ්‍රී ලංකාවට පැමිණීම නිසා එම අවස්ථාව හිටපු අධ්‍යක්ෂවරයාට යලි ලබා දීමට සිදු වූ බවත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස ඉදිරියටත් කටයුතු කරන බවත්ය. එහිදී කිසියම් ගැටලුවක් පැන නොනැගී ඇති බවත් අද පාර්ලිමේන්තුවට සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කර සිටියා. අද දිනේදී පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයක් පැවැත්වුණා. එම විවාදය පැවැත්වුණේ කොරෝනා තත්ත්වයේ හේතුවෙන් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළින් පසු මෙරට තරුණ ප්‍රජාවට මුහුණ දීමට සිදු ඇති ගැටලු සම්බන්ධයෙන් එම පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයට දාලා කරුණු මුලින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මොහොමඩ් මුසම්මෙල් මන්ත්‍රීවරයා විසින්. එම විවාදයෙන් අනතුරුව පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10 දක්වා කල්තබනු ලැබුවා. හෙට දිනේත් වැඩිදුර තොරතුරු ගෙනීමට අප සූදානම් රැඳී සිටින්න අප සමග මම අංජනා දියනාරච්චි ජාතික ගුවන්විදුලියේ ප්‍රවෘත්ති අංශය වෙනුවෙන්. පාස්කු ඉරිදුන ත්‍රස්ත ප්‍රහාරය එල්ලවෙන අවස්ථාවේ පොලිස් විශේෂ බලකායේ ආනදන නිලධාරියාව සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති MR ලතීෆ් මහතාට කොමිසම් සභා පනතේ 16 වන වගන්තියේ යටතේ නොතීසි නිකුත් කිරීමට පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති විමර්ශන කොමිසම අද තීරණය කළේය. ඒ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මීට පෙර කොමිසම හමුවේ දුන් සාක්ෂි සහ අද දිනේ දුන් සාක්ෂි අතර පරස්පරතා කොමිසමේ නිරීක්ෂණයට ලක්වීම හේතුවෙනි. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති MR ලතීෆ් මහතා සාක්ෂි ලබා දීමට කොමිසමට අද පැමිණියේ දෙවැනි දිනටයි. පාස්කු ප්‍රහාරය එල්ලවන බවට ලද නිශ්චිත බුද්ධිතොරතුරු සම්බන්ධයෙන් තමාව දැනුවත් කළේ නම් පොලිස් විශේෂකාර බලකාය යොදවා එය වැළැක්වීමට පියවර ගන්නා බව ඔහු කොමිසම හමුවේ පැවසීය. අපේ කාලේ වගේ නෙවෙයි. අලුත් වෙන ලෝකයක අපේ දරුවන්ගේ සිහින බලාපොරොත්තු මේ හැම එකක්ම වෙනස්. වේගවත් මේ සිහිනවලට පණ අපි කලින්ම සූදානම් වෙන්න ඕනේ. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින් මිනිමුතු දායාද ළමා රක්ෂණය. කල්පිරීමෙන් පසු රක්ෂිත මුදලෙන් 125%. මවට පියාට හෝ බාරකරුට රක්ෂිත මුදලෙන් 5 ගුණයක රක්ෂණාවරණයක්. දරුවා රෝහල්ගත වීමකදී දිනකට රුපියල් 1000ක්. දරුවන්ගේ හෙට සිහින සුරැකීම අද ඔබේ වගකීමයි. මිනිමුතු දායාද ළමා රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින් අමතන 2357 357. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. පහවසර ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නියමිත පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන ඇමති මහාචාර්ය GL පීරිස් මහතා පවසයි. සෞඛ්‍ය මාර්ගෝපදේශන වලට අනුගත වෙමින් විභාගය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවේදී ඇමතිවරයා සඳහන් කළේය. මධ්‍යස්ථාන 2936දී සිසුහු 3,31,000ක් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිති. උසස් පෙළ විභාගය සඳහා සිසුන් 3,62,000ක් පෙනී සිටින අතර මධ්‍යස්ථාන 2,648කදී එම විභාගය පැවැත්වේ.
හැබැයි අපි පැහැදිලිව කියන්න ඕනේ මේ වෛරසයේ හැසිරීම අවිනිශ්චිතයි. දැනට රජයේ තීරණය තමයි මේ විභාගය මේ විදියට පැවැත්වීමට අපි නිරන්තරයෙන් සම්බන්ධ වෙනවා ආරක්ෂක අංශවලට, සෞඛ්‍ය නිලධාරීන්ට. එයාගේ උපදෙස් අනුව තමයි මේ වැඩපිළිවෙල අපි සකස් කරන්නේ. යම් යම් සුවිශේෂ විධිවිධාන යෙදීමට අවශ්‍යතාවයක් තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කය සම්බන්ධයෙන්. يعني ගම්පහ දිස්ත්‍රික්කය තුල විභාග මධ්‍යස්ථානවල විභාගයේ ලියන අපේක්ෂකයන් සම්බන්ධයෙන් මධ්‍යස්ථාන සුරක්ෂිත කරලා සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරලා ඒ සියලුම වැඩ කටයුතු කරනවා. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් අනිත් දිස්ත්‍රික්කවලට ගමන් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධ වෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයට පැමිණෙන අපේක්ෂකයන් වෙන දිස්ත්‍රික්කවලින් ගමනාගමන මණ්ඩලය සමග සාකච්ඡා කරලා අංග සම්පූර්ණ වැඩපිළිවෙල සකස් කරලා තිබෙනවා. උසස් පෙළට හා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ගේ දත්ත ලබා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. ඊට අදාළ පෝරමය අද අමාත්‍යාංශ වෙබ් අඩවියට ඇතුළත් කෙරේ. අපි ෆෝරමයක් හැදුවා. අද මේක අප්ලෝඩ් කරනවා. අපිට ඕනේ තොරතුරු. ළමයා කොහෙන්ද ආවේ? මොන විදිහටද විභාග මධ්‍යස්ථානයට එන්නේ? මේ විභාග මධ්‍යස්ථාන 2000 ගානෙම එක එක විභාග මධ්‍යස්ථානයට අනුව ඒ ළමයා පහුගිය දවස්වල ගෙදර වාතාවරණය මොකද තිබුණේ? උණ රෝගයට බෙහෙතක් ගත්තද? ඒ විදිහට අපි ෆෝරමයක් හදලා අපි මේක දානවා අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට. දාලා අපි මේක පුරවන්න කියනවා මේ අපොස උසස් පෙළ අපේක්ෂකයන්ට, ශිෂ්‍යත්ව දරුවන්ට. යම් හේකින් ඉදිරි දවස් ගාන තුල මේ තාත්වය වෙනස් වුණොත් එතකොට අපි නැවත මේ අණුව ගිහිල්ලා තොරතුරු තියෙනවා, දුරකථනය තියෙනවා, විභාග මධ්‍යස්ථාන මට්ටමින් තොරතුරු තියෙනවා. ඊට පස්සේ ශිෂ්‍යත්ව විභාගයේ ලියලා යනකොට අපි අහනවා මේකේ වෙනසක් වුණාද කියන එක. මේ දවස් ටිකෙත් අපි මේක බලනවා. ඊට පස්සේ 12 වෙනිදා ඉඳලා හැම විභාග මධ්‍යස්ථානයක් ආශ්‍රිතව අපි මේ තොරතුරු යාවත් කාලින කරනවා දිනපතා උදේ සහ හවස. ඉතින් ඔය වගේ වැඩපිළිවෙලක් තමයි කරන්නේ. ඉතින් මේක සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට ගොඩක් දෙනෙක් සහාය දෙනවා. විශේෂයෙන් වෛද්‍ය කණ්ඩායම. එතකොට අපි ගත්තොත් එහෙම අපි සුරක්ෂිත කරන්නේ කොහොමද කියන එක පැහැදිලිවම අපි ළඟ තියෙනවා ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදය සඳහා නිශ්චිත ක්‍රියාවලියක් තියෙනවා. එහිදී අදහස් දැක්වූ කේලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා කියා සිටියේ පවතින කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අවශ්‍ය තීන්දුව තීරණ ගැනීමට රජය ක්‍රියා කර ඇති බවයි. මේ සම්බන්ධව අමාත්‍යාංශ නිලධාරීන් මේ සියලුම අය ඉතාමත්ම අවධානයෙන් ඉන්නේ. ඒක මොහොතෙන් මොහොතට වෙනස් වෙන ස්වරූපයක් තිබෙනවා මේ තත්ත්වය තුළ. ඒ වෙනස් වෙන ස්වරූපයන් වලට ගැළපෙන ආකාරයට කටයුතු කරන්නට අවශ්‍ය සියලුම පසුබිම නිර්මාණය වෙමින් පවතිනවා. ඒ නිසා පළවෙනි ඉලක්කය තමයි මේ දරුවන් විභාගයට ගෙන යාම. ඒක තමයි ඉලක්කය. ඒ ඉලක්කය සම්පූර්ණ කිරීමට තියෙන සියලු බාධාවන් සහ අවහිරකම් සියල්ල සම්බන්ධව අවධානය යොමු කරමින් උපරිම ශක්තිය යොදලා ඒවා සමනය කරලා අවසානයේ මේ දරුවා විභාගයට වාඩි කරන තැනට කටයුතු කරන එක තමයි මේ සියලු ප්‍රයත්නවල අවසානය. ශිෂ්‍යත්ව විභාගය ලබන ඉරිදා පැවැත්වෙන අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන සඳුදා ආරම්භ වෙයි. ප්‍රමුඛ පොත් ඔබ වෙතගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. දේවිකා කැමතිද තප්පර 30න් කිරිත එකක් හදන්න? අනේ වජිර කොච්චර හොඳ දෙයක්ද? තප්පර 30කින් ස්වාභාවික කිරිත එකක්. පියෝඩේල් ශක්ති හඬ අවධානය පිණිසයි. කොරෝනා වෛරසය පැතිර යාම සැලකිල්ලටගෙන එය පාලනය කිරීම සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම උපකාරක පන්ති නැවත දැනුම් දෙනතුරු නතර කිරීමට රත්නපුර දිස්ත්‍රික් කොරෝනා වෛරස් මර්ධන කාර්ය සාධක බලකා කමිටුව තීරණය කරයි. සබර්ගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකු පෝතාගම යන මහත් මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් එම කාර්යසාධක බලකාය රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්විය. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිත විභාග මධ්‍යස්ථාන සියල්ලද විෂ බීජානුහරණය කිරීමටද එහිදී තීරණය කෙරිණි. ආර්ය කිරි ගුවන් සවාරි කිරි පැකට්ටුව ඇති නිල් පාට ලාංඡනය කපායවා ජයගෙන ශ්‍රී ලංකා අසිරිය අහසේ සිට දැක ගන්න. විස්තර වෙළඳ මහතුන්ගෙන් ආර්ය කිරි ගුවන් සවාරි. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ මංචි චොක්ලට් ක්‍රීම් බිස්කට්. දැන් අලුත් ඇසුරුමකින් මංචි චොක්ලට් ක්‍රීම් බිස්කට් හැම කටකම චොක්ලට්.
ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කෙරේ. දෙසැම්බර් මාසදී ආරම්භ වීමට නියමිත මෙම ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියට තරඟ 4ක් ඇතුළත් වේ. තරඟාවලියේ ප්‍රථම තරඟය දෙසැම්බර් මාස 17 වනදා මෙල්බර්න්හිදී ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය දෙසැම්බර් 26 වනදා මෙල්බර්න්හිදී පැවැත්වේ. අපේ පළාතේ බණ්ඩමාමගේ දොරකඩින් බල්ලෙක් පූසෙක්යාගේ සැරටියෙන් පාරක් නොකා යන්නේ. ටිකිරිමාරි කන ගමන් අපි පිළියම් හෙව්වා. අර වගේම සැරටියක් පිදුරු වලින් හදලා පාට කරලා දෙක මාරු කරමු. ඔන්න දැන් උඩිගෙදර කළුව එනවා. බණ්ඩමාම අපි හදපු සැරටියෙන් පාරක් දුන්නා. වැදනේ ආදරණීය පහරක්. දැන් කළුවා නැට්ටවන්නමින් මාමා සමග සෙල්ලම. බැරිම තැන මාමත් කළුව අත ගන්නවා. පරණ සැරටිය බර දැනුන්නේ නැහනේ. ඉක්මන් කේන්තියට කොහෙද බරක්? මංචි ටිකිරිමාරි. කොහොමද ටිකිරි මොලේ? ලෝක ප්‍රවෘත්ති. තම ප්‍රතිවාදියා වන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තවදුරටත් කොවිඩ් වෛරසයෙන් පීඩා විඳින්නේ නම් තමා ජනාධිපතිවරණයේ මීළඟ විවාදයට සහභාගී නොවන බව ඩෙමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ පෙන්සල්වේනියාවේදී මාධ්‍යවේදීන් හමුවේ වූ අවස්ථාවේදීය. ජනාධිපති අපේක්ෂකයන් අතර දෙවන විවාදය ෆ්ලොරිඩාවේ මියාමිහිදී ලබන 15 වනදා පැවැත්වීමට නියමිතව තිබේ. පළමු විවාදය ඔහියෝහි ඉකුත් මාස 29 වනදා පැවැත්විනි. සිරියාවේ උතුරු ප්‍රදේශයේ නගරයක බෝම්බ පිර වූ ට්‍රක් රථයක් පුපුරා යාමෙන් පුද්ගලයෝ 18 දෙනෙක් මිය ඇති. තවත් 75 දෙනෙකු තුවාල ලබා තිබේ. බ්‍රිතාන්‍යය පදනම් කරගත් මානව හිමිකම් ආයතනයක් පෙන්වා දෙන්නේ අනතුරින් මියගිය සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකි බවයි. තුවාල ලැබූ බොහෝ පිරිසක් ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවීම ඊට හේතුවයි. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු ත්‍රස්ත සංවිධානයක් බාරගෙන නොමැත. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතුවලදී ග්‍රාමීයාංශ කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඒවායේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කරයි. ඒ සඳහා රුපියල් මිලියන 177ක් අනුමත කර තිබේ. ව්‍යාපෘති 303ක් මේ යටතේ ක්‍රියාත්මකයි. ඉන් ව්‍යාපෘති 101ක වැඩ අවසන් කර තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන හපන් ගිණුමක ඉතිරි කරන පුංචි හපනුන්ට වටිනා ප්‍රශ්නෝත්තර පොතක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන්. මෙරට ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි සියලු දේ රට තුළ නිෂ්පාදනය කිරීමට ක්‍රියා කළ යුතු බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ආනයන වියදමට වඩා අපනයන ආදායම වර්ධනය කරගත යුතුය. අපනයන සංවර්ධන මණ්ඩලය අනුශාංශික ගැටලු විසඳීමට අපනයන සංවර්ධන අමාත්‍ය සභාව රැස් වූ බවත් එහිදී පුද්ගලිකාංශයේ අපනයනකරුවන්ට මූල්‍ය අනුග්‍රහය ලබා දීමට අරමුදලක් පිහිටුවීමට යෝජනා ඉදිරිපත් වූ බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය හා ප්‍රගතිය පිළිබඳ සොයා බැලීම සඳහා මොරගහහේන ලාෆ්ස් ආයතනය වෙත ඊයේ ගිය අවස්ථාවේදීය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන හපන් ගිණුමක ඉතිරි කරන පුංචි හපනුන්ට වටිනා ප්‍රශ්නෝත්තර පොතක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන්. එමින්ම ශිෂ්‍යත්වයේ සමත්වන සීලුම හපන් ගිණුම් හිමියන්ට ශාඛා මට්ටමින් තෑගි. වැඩි විස්තර සඳහා ළඟම ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාව වෙත පිය නගන්න. ඉතිරි කරමු ලොවම දිනමු පුංචි පහේ හපනෙක් වෙමු. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. මෙවර මාස්කන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීහු වැඩි පිරිසක් පාරම්පරික හේන් ගොවිතැනට යොමු වී සිටිති. හේන් ගොවිතැනට ප්‍රධාන බාධාවක් කොට පැවති ඉඩම් ගැටලුවට රජය විසඳුම් දීමත් සමග වැඩි පිරිසක් මාස්කන්නේ හේන් ගොවිතැන් සඳහා මේ වන විට බිම් සකස් කරමින් සිටිති.
ගොන්නෝරුව යොදකණ්ඩිය මීගහජඳුර තිස්සමහාරාමය වීරවිල බඳගිරිය මහ අලුත්ගම් ආර යන ප්‍රදේශවල හේන් ගොවිතැන් වැඩි වශයෙන් සිදු කෙරේ. කුරක්කන් බඩේරිඟු මිරිස් හා තල වැඩි වශයෙන් වගා කරනු ලැබේ. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියෙනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ. CIB ජනජය වාසනා බාලසුන අධීර ඇරඹුණා. සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් 11 දක්වා රුපියල් 3000 වැඩි සෑම බිල් පතකටම ලක්ෂ ගණනින් තෑගි. අදම CIB එන්න. උතුරු මැද හා නැගෙනහිර ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු මැද නැගෙනහිර ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. බස්නාහිර සබර්ගමුව හා මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තනින් තන වැසි ඇතිවෙයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ. CIB ජනජය වාසනා බාලසුන අධීර ඇරඹුණා. සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් 11 දක්වා රුපියල් 3000 වැඩි සෑම බිල් පතකටම ලක්ෂ ගණනින් තෑගි. අදම CIB එන්න. ප්‍රවෘත්ති අවසන් කිරීමට යළිත් සිරස්තල. රට මුළුමනින්ම වසා දැමීමේ අවශ්‍යතාවක් නැතැයි යුද හමුදාපතිවරයා අවධාරණය කරයි. මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් අලුතින් ආසාදිතයෝ 190 දෙනෙක්. යහපාලන රජය සමයේ නිවාස අමාත්‍යවරයාගේ ප්‍රතිරූපය නැන්වීමට පුවත්පත් දැන්වීම සඳහා රුපියල් මිලියන 45ක මුදලක් වැය කර ඇතැයි පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි. FCID නිලධාරීන් 20 දෙනෙකුගේ ගුවන් ගමන් හා විදෙස් සංචාර දීමනා වශයෙන් යහපාලන රජයෙන් රුපියල් ලක්ෂ 141ක් වැය කළ බවට අගමැතිවරයාගෙන් හෙළිදරව්වක්. පහවසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය නියමිත පරිදි පැවැත්වෙයි. සිරියාවේ බෝම්බ පිර වූ ට්‍රක් රථයක් පුපුරා යාමෙන් පුද්ගලයෝ 18 දෙනෙක් මිය ඇති. මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.